අපි යමු දෙහනම් ඊළඟ පේපර් එකට සූදානම් කරගත්ත කොලයක් එකේ ඉඳලා 40 දක්වා දාලා එකේ ඉඳලා 40 දක්වා දාලා සූදානම් කරගත්තද හරි ඒ කොලේ අතර ගන්න ඒ කොලේ අතට අරගෙන දැන් එහෙනම් අංක 1 ඉස්සරහින් දාන්න බලන්න මුලින් සඳහන් රූපයට ගැලපෙන වචන ඇතුළත් පිළිතුරු තෝරන්න මුලින් සඳහන් රූපයට ගැලපෙන වචන ඇතුළත් පිළිතුරු තෝරන්න මුලින් සඳහන් රූපය හොයාගත්තද මේ දත්බුරුසුව නේද දත්බුරුසුවට වඩාත් ගැලපෙන්නේ මොකද දත් පිරිසුදුකම ලස්සන දත් බෙත් මුදු ලස්සන මොකද්ද මෙන්න මේ රූපයට වඩාත් ගැලපෙන රූපය වඩාත් ගැලපෙන වචන දෙක දැන් මෙන්න මේ රූපය සඳහා වඩාත් ගැලපෙන්නේ දත් පිරිසුදුකම ලස්සන දත් බෙත් මෘදු ලස්සන අංක 1 ලියලා එක ඉස්සරහින් එකද දෙකද තුනද කියලා දාන්න සමහරට මේ කොලේ සූදානම් කරගෙන නැතුනොත් දැන් ඉක්මනට හදා ගන්න කොලේ ඉක්මනට ඔක්කොම කොලේ ඕනේ අංක 1 දාන්න එක ඉස්සරහින් උත්තරේ අංකේ දාන්න අංක මොකක්ද අංකය බුරුසුවට ගැලපෙන්නේ මොකද්ද දත් පිරිසුදුකම හොඳයි අපි ළඟට යන් අඩු සම්බන්ධතාවයක් දක්වන කොටුව තෝරන්න හරි දැන් මේක තියෙනවා වචන අතර අඩු සම්බන්ධතාවයක් දක්වන සඳරු සස්මිත පුස්තකාලය පොත් පාඨකයා පාසල ශිෂ්‍යයා ලීබඩු පුස්තකාලය පොත් පාඨකයා අංක 2ට ගැලපෙන 1ද 2ද 3 කියලා දාන්න. වැඩි වෙලාවක් ගන්නෙ නෑ. වඩාත්ම අඩු සම්බන්ධතාවයක් දක්වන කොටුව. මේ වචන අතර අඩු සම්බන්ධතාවයක් දක්වන්නේ මොන කොටුවද? පාසල ශිෂ්‍යයා ලීබඩු. පුස්තකාලය පොත් සහ පාඨකයා මේ අතර සම්බන්ධතාවය වැඩි. පුස්තකාලය පොත් පාඨකයා සම්බන්ධතාවය වැඩි. පාසල ශිෂ්‍යයා ලීබඩු සම්බන්ධතාවය අඩුයි. එහෙනම් උත්තරය 2. අපි තුන්වෙනි එකට යමු. ඒ වචන ටික වැදලා නෑ නේද? අඩු සම්බන්ධතාවයක් දක්වන වැඩි සම්බන්ධතාවයක් දක්වන රූපය මොකක්ද? මෙන්න මේකේ උත්තරේ වැදිලා නැහැ මේ ප්‍රශ්නේ වැදිලා නැහැ මේකෙන් වැඩි සම්බන්ධතාවයක් දක්වන රූපය තෝරන්න අර ඉස්සෙල්ලම එක වගේ තමයි තුන්වෙනි එකට වැඩි සම්බන්ධතාවයක් දක්වන රූපය දැන් අර මේකේ මොකක්ද අහලා තියෙන්නේ අඩු සම්බන්ධතාවයක් දක්වන කොටුවනේ එහෙනම් මේකේ අඩු සම්බන්ධතාවයක් දක්වන කොටුව තෝරන්න. වැඩි සම්බන්ධතාවයක් නෙවෙයි සමා වෙන්න අඩු සම්බන්ධතාවයක්. කළු ලෑල්ල පොත කළු ලෑල්ලේ තියෙන පොතේ තියෙනවා. එතකොට මුද්දක් තියෙනවා අනිත් එකේ තියෙන මොකක්ද? පැහැදිලිද? කමිසය සහ සාය කළු ලෑල්ල සහ පොත ඔරලෝසුව සහ මාලය නේද? අඩු සම්බන්ධතාවයක් තියෙන්නේ මේ අතර පැලඳුම් එකක තියෙනවා පැලඳුම් අනිත් එක තියෙනවා ඇඳුම් දැන් පළවෙනි කොටුව ඇතුළේ තියෙන මොකද්ද? දැන් එතකොට මේවට කියන්නේ මොකද්ද? ඇඳුම් පළවෙනි එක දෙවෙනි එක ඇඳුම් තුන්වෙනි එක පැලඳුම්. එතකොට පළවෙනි එකට කියන සමාන එක අදහසකින් කියන්න බෑනේ අපිට. එතකොට උත්තරේ වෙන්නේ අඩු සම්බන්ධතාවයක් තියෙන පළවෙනි කොටුවේ 1909 වර්ෂයේ 20 වන සත වර්ෂයේ පළමු දශකයට ඈත් වේ නම්
20 වන සතවර්ෂයේ 6 වන දශකයට අයත් වන වර්ෂයක් වන්නේ. 20 වන සතවර්ෂයේ දෙවෙනි ඉලක්කම් වලට එකක් එකතු කර ඒ කියන්නේ පළවෙනි ඉලක්කම් දෙකට එකක් එකතු කරාම ශතවර්ෂය හොයන්න පුළුවන්. තුන්වෙනි ඉලක්කමට එකක් එකතු කරාම දශකය හොයන්න පුළුවන්. බිඳුවාවත් විතරයි ඒක වෙනස් වෙන්නේ. මෙතන බිඳුව ආපු ඒවා නැහැ. එහෙනම් 20 වන සතවර්ෂයේ 6 වන දශකයට අයත් වන්නේ. උත්තරය 3 1959. 19ට එකක් එකතු කරාම 20යි, පාට එකක් එකතු කරාම 6යි. 20 වන සතවර්ෂයේ 6 වන දශකය. හරි. පස්වෙනි එකට යන් අපි පස්වෙනි එක කියවන්න බලන්න. නිමාෂි ගැහණු ළමයි. ඇයට මව සහ පියා සිටි. නිමාෂිගේ සහෝදරයාට සහෝදරයන් දෙදෙනෙකු සහ සහෝදරයෙක් සිටි. නිමාෂිගේ නංගියට සිටිනුයේ එකම එක සහෝදරියක් සහෝදරයෙක් සහ සහෝදරයන් දෙදෙනෙක් පමණි. එකම සහෝදරියක් සහ සහෝදරයන් දෙදෙනෙක් පමණි. මේ අනුව නිමාෂිගේ පවුලේ සංඛ්‍යාව කීයද? අන්න පිස්සෝ ඉන්නවා. ඒ පිස්සෝ ඉන්නේ පිස්සෝ දෙන්නෙක් තුන් දෙනෙක් ඉන්නවා මම දැන් තාපොට් එක ඉවත් කරනවා මේ පිස්සෝ දෙන්න තුන් දෙනා. හොයන්න බලන්න. පස්වෙනි එකට උත්තරය 4ද 6ද 8ද? නිමාෂිකේ නංගීට සිටිනුයේ එකම සහෝදරියක් සහ සහෝදරයන් දෙදෙනෙක් පමණි. මේ අනුව නිමාෂිකේ පවුලේ සංඛ්‍යාව කීයද? උත්තරේ කීයද වෙන්නේ? උත්තරේ 6යි. පවුලේ සංඛ්‍යාව වෙනකොට අම්මයි තාත්තයි දෙන්නම ඇතුළත්. එකක් තමයි නිමාෂි ඉන්නවා, අම්මා ඉන්නවා, තාත්තා ඉන්නවා. නිමාෂිගේ සහෝදරයෙක් ඉන්නවා. සහෝදරයාට සහෝදරියන් දෙදෙනෙක් ඉන්නවලු. ඒ නිමාෂිත් එක්කනේ. එහෙනම් සහෝදරියන් දෙදෙනෙක් නම් තවත් එක්කෙනෙක් ඉන්නවා. සහෝදරයෙක් සිටි. නිමාෂිගේ සහෝදරයාට සහෝදරයෙකුත් ඉන්නවා. එහෙනම් තවත් එක්කෙනෙක් ඉන්නවා. එහෙනම් ඔක්කොම ඉන්නවා 6 දෙනෙක්. නිමාෂි, අම්මා, තාත්තා, නිමාෂිගේ සහෝදරයා, එයාට ඉන්නවලු සහෝදරියන් දෙදෙනෙක්. ඒ කියන්නේ නිමාෂිත් එක්කමනේ. එහෙනම් තව සහෝදරියක් ඉන්නවා. තව සහෝදරයෙක් ඉන්නවා. එහෙනම් තව සහෝදරයත් එක්ක ඔක්කොම 6ක් ඉන්නවා. හොඳයි. 6 වෙනි එක කියවන්න බලන්න. කියවලා හොයාගන්න. මම කියවන්නේ ඔයාලට කියව ගන්න බැරි වෙයි කියලා. පොල් ඉඩමක පොල් ගස් පෙළියක් ගස් 20ක් ඇත. පොල් ගස් පෙළියක් ගස් 20ක් තියෙනවා. ගස් දෙකක් අතර පරතරය මීටර් කීයක්ද? වෙනවනේ. ඒ අනුව ගස් අතර පරතර මුළු දෙක කොච්චරද? ගස් 20ක් තියෙනවා නම් පරතර කීයද? ගස් 20ක් නම් පරතර කීයද? පරතර එකක් අඩුද එකක් වැඩිද? පරතර එකක් අඩුයි. එහෙනම් පරතර කීයද හොයලා උත්තරේ ලියන්න බලන්න. පරතර තියෙනවා 19ක්. එහෙනම් උත්තරේ ලකුණු කරලා තියෙන්නේ. ගස් 20ක් නම් පරතර 19යි. 19 ඒවා 3ක් මීටර් 3ක් නම් එක පරතරයක් ගස් දෙකක් අතර පරතරය මීටර් 3ක් නම් 3 ඒවා 19ක් කීයද උත්තරේ? පනස් 7යි. හොඳයි. තරුපිරි අහසයි සුදු හඳ හාමි අහසේ ලොවම එළිය වෙයි. තාපොට මට උත්තරේ කියවෙනවා. ස්ටැන්ඩර් ගැලපෙන වචනේ කුමක්ද? ලෙලදෙයිද, සෙලවෙයිද, බැබලෙයිද? උත්තරේ හොයන්න බලන්න. තරුපිරි අහසයි සුදු හඳ හාමි අහසේ ලොවම එළිය වෙයි. උත්තරය බැබලෙයි. තරුපිරි අහසයි සුදු හඳ හාමි අහසේ බැබලෙයි ලොවම එළිය වෙයි. අපි ළඟට යන්
අහස පිරී තිබුණේ මොනවයිද? ඔන්න කවිය බලන්න ඕන දාපහු. තරුපිරි අහසයි සුදු හඳ හාමි අහසේ බැබලෙයි ලෝම එළිය වෙයි. ඒ අනුව අපෙන් අහනවා අහස පිරී තිබුණේ මොනවයිද? හඳවල් වලින්ද, තරු වලින්ද, හඳ එළියෙන්ද? උත්තරේ ලියන්න බලන්න. උත්තරේ වෙන්නේ හඳ එළියෙන්ද අහස පිරී තිබුණේ මොනවයිද? අප බලමු. තරු පිරි අහසයි සුදු හඳ හාමි අහසේ බබලේ ලොවම එළිය වෙයි. ඒ අනුව අහස පිරී තිබුණේ මොනවයින්ද? හඳවල් වලින් නෙවෙයි තරු වලින්ද හඳ එළියෙන්ද? අහස පිරී තිබුණේ තරු වලින්. උත්තරේ වෙන්න ඕන හඳ එළියෙන් නෙමෙයි තරු වලින්. අංක 2. තරු පිරි අහසයි. තරු පිරි අහසයි. තරුර පිරලා තියෙනවා. එහෙනම් උත්තරය 2 තරු වලින්. ස්තං වලට ගැලපෙන පිළිතුරු තෝරන්න. බසය ගොඩබිම බසය යන්නේ ගොඩබිම හරි. මුහුද බසය යනවා ගොඩබිම කවුද මේක පදවන්නේ? මොකද්ද යන්නේ මුහුදේ? ඒකේ පදවන්නේ නැව් කප්පිත්තා. නැව් කපිතාන් කියනවා. කැප්ටන් කියනවා. ගුවන් යානයේ යන්නේ කොහේද? යා ගුවන් නියමුවා එක පදවන්නේ. උත්තර 3ක් අවශ්‍යයි. එහෙනම් බසය ගොඩබිම යනවා ඒක පදවන්නේ කවුද? යට දෙක බැලුවට පස්සේ ඒක පදවන එක්කෙනා තමයි එතනට එන්න ඕන. මුහුදේ යන්නේ මොකක්ද? ඒක නැව් කප්පිත තමයි. නැව් කපිතාන් තමයි පදවන්නේ. මොකක්ද මේ මුහුදේ යන්නේ? ගුවන් යානය කොහොද යන්නේ? ඒක ගුවන් නියමුව තමයි පදවන්නේ. මේකට උත්තර 3 හොයාගන්න මේ උත්තර අතරේ. අංක 1 බස්සිමියා මුලට ආවොත් දෙකට එන්න ඕන නැව තුනට එන්නේ අහස. අංක 2 සියදුරා මුලට ආවොත් නැව ඊළඟට එන්න ඕන ඊළඟට ගුවන් තොටුපළේ. සියදුරා නැව අහස. බසය හරි උත්තර ලියන්න බලන්න. දෙනුවන් මොකද දෙනුවන්? හරි. බසය ගොඩබිම යනවා පදවන්නේ රියදුරා. බස්සිමිය පදවන්නේ නැහැනේ බස්. මුහුදේ යන්නේ මොකද්ද? නැව. නැව මුහුදේ යනවා. ඒක නැව් කපිතාන් නැත්නම් නැව් කප්පිත තමයි ඒක පදවන්නේ. ගුවන් යානය අහසේ යනවා. ඒක ගුවන් නියමුව පදවනවා. උත්තරේ වෙන්න ඕන එන. තුන්වෙනි උත්තරේ. අංක 3. හරි. අපි 10ට යන්. රෝගියා රෝහලේ ඉන්නවා. රෝගියා රෝහලේ ඉන්නවා. වෛද්‍යවරයා තමයි බේත් කරන්නේ. ශිෂ්‍යයා පාසලේ ඉන්නවා. මේ කාට උගන්වන්නේ කවුද? නියෝජ්‍ය විදුහල්පතිතුමාද විදුහල්පතිද ගුරුවරියද? දැන් තංගල්ල ආදර්ශ ප්‍රාථමිකයේ ගත්තොත් නම් ඉතින් නියෝජ්‍ය විදුහල්පතිතුමත් උගන්වනවනේ ගොඩක් නේද? හැබැයි නියෝජ්‍ය විදුහල්පතිතුමා ඉගන්නුවට නියෝජ්‍ය විදුහල්පතිතුමාගේ කාර්යභාරය ඒකම නෙමෙයිනේ. විදුහල්පතිගේ කාර්යභාරයත් ළමයිට ඉගැන්වීමද? දැන් රෝගියා රෝහලේ ඉන්නවා වෛද්‍යවරයා තමයි රෝගියට ප්‍රතිකාර කරන්නේ. ශිෂ්‍යයා පාසලේ ඉන්නවා පාසලේ ශිෂ්‍යයට උගන්වන්නේ නියෝජ්‍ය විදුහල්පතිතුමාත් විදුහල්පතිට ගුරුවරයෙද? කවුද උගන්වන්නේ? ගුරුවරිය. උත්තරය 3. මෙන්න මේ පිස්සු මල්ලිලත් එක්ක මට නම් කරන්න බෑ පිස්සු මල්ලිලත් එක්ක. මේකට කියනවා මෙහෙම කතාවක්. මං අහලා තියෙනවා වඳුරට දැලිපියා වුණා වගේ කියලා. මොකක්ද ඒ කියන්නේ? වඳුරට දැලිපියා වුණාම මොකද වෙන්නේ? අල්ලනවා, කපා ගන්නවා, අත ගන්නවා, මේ කරනවා. එතකොට වෙන්නේ මොකද්ද? අත කැපෙනවනේ. යාලේම නෑ නේද?
මතුගම ලියන්නේ 7යි 2යි 8යි 2යි 7යි 2යි 8යි 2යි මතුගම. හැබැයි පිළිවෙලින් නෙමෙයි. දරුවනේ මේක මෙවැනි අවස්ථාවල අපි හොඳට බලන්න ඕන මේක මේ මතුගම ලියන එක 7යි 2යි 8යි 2යි වෙන්න බෑනේ. හැබැයි පිළිවෙලින් නෙමෙයි දක්වලා තියෙන්නේ. දඬුගම. එහෙනම් මතුගම කියන එකේ මයන්නට මොකක්ද දෙන්න ඕන අකුර? මොකද්ද ඉලක්කම? තුයන්න මොකක්ද ඉලක්කම? ගයන්න ඉලක්කම කියන එක දැනගත්තේ නැතුණාට කමන්නේ. හැබැයි මෙතන දන්නවා මයනු දෙකට එන්න ඕන ඉලක්කම මොකක්ද කියලා. නම් දඬුගම. එහෙනම් ඒ අනුව දැන් මයන්නට හොයාගත්තනේ අපි. මයන්නට හොයාගත්ත නම් අපි දන්නවා අනිවාර්යයෙන්ම ඒ ඉලක්කම තමයි අවසානට තිබිය යුත්තේ. එහෙනම් දඬුගමට එන්න ඕන මොකක්ද? උත්තරය 2. ඇයි මතුගම කියන එකේ මයන්නට කියන්නේ දෙකනේ. දෙකක් තියෙන්නේ මතුගම මාමා දෙකක් තියෙනවා. එතන දෙකක් තියෙන දෙක. එහෙනම් මා කියන්නේ දෙක. එහෙනම් මා කියන්නේ දඬුගම කියනකොට මා දෙක තියෙන්න ඕන අවසානට. දෙක තියෙන අවසානට දෙවෙනි උත්තරේ විතරයි. හරි අපි ළඟට යන් එකතුව 7යි මෙම සතුන්ට තිබෙන මුළු පාද සංඛ්‍යාව එකතුව 22ක් නම් මෙම ගොවිපළ සිටින කකුලන් සංඛ්‍යාව කීයද? ඔය කියවන බලන්න. කියවල බලන්න උත්තරය හොයාගන්න 2යි 3යි 4යි. සතුන් ගානේ එකතුව 7යි මෙම සතුන්ට තිබෙන මුළු පාද ගන්න සංඛ්‍යාව 22යි. එම ගොවිපළ සිටින කුකුලන් සංඛ්‍යාව කීයද? නම් කුකුළු කී දෙනෙක් ඉන්නවද කියලා උත්තරය හොයාගන්න ඉක්මනට බලන්න. කුකුලන් සංඛ්‍යාව 3යි. උත්තර වලට ආදේශ කරලා බලන්න. මෙවැනි අවස්ථාවල උත්තර වලට ආදේශ කිරීම වඩාත් හොඳයි. කුකුලන් සංඛ්‍යාව කීයද? 3යි. කුකුළු 3ක් නම් කුකුළුන්ට පාද තියෙන්න ඕන 6ක්. 22කින් 6ක් අඩු කරා කීයද? 22කින් 6ක් අඩු කරාම කීයද? 16යි. 16 බෙදෙන්න ඕන 4ෙන්. අනිත් කිසිම අවස්ථාවක 4ෙන් බෙදෙන්නේ නැහැ. දිනේ. මොකද දිනෙත් මේ. උත්තරේ මේක නෙමෙයි ලකුණු කරන්න ඕනේ. යාළුවා ලකුණු කරන්න ඕන. ඔයාලා හදාගත්ත කොලේ. තේරුණාද? හරි. පාස්සතවන්නේ කඩදාසියක් අතරනවා එහි කොටසක් තිත්තිර දිගේ කපා ඉවත් කර ඇති අයුරු දැක්වෙන රූපසක් කිහිපයකින් එය නැවත දිග හැරීමට රූපය තෝරන්න. හරි. මෙන්න මේකේ නැවත දිග හැරීමට මේක මේ ආකාරයට නවලා පළවෙනි තියෙන එක ආකාරයට නවලා මෙහෙම නවලා කැපුවට පස්සේ අර කෑල්ල මේක දිග හැරියට පස්සේ එන්න ඕන රූපය මොකක්ද? හොඳට බලන්න. ඔක කරලා බලන්න තිබුණා නම් හොඳයි. ඉතින් අද වෙලාව අවසන් නිසා මට ඔච්චර වෙලාවක් දෙන්න බෑ ඔයාට. උත්තර වෙන්නේ පළවෙනි එක. හරි දාගන්න. හරි. මට වැඩි දෙන්න වෙලාව. එක්තරා වෙළඳසලක දොඩම් ගෙඩි අසරාතුනේ සමචතුරස්‍රාකාර තට්ටු වශයෙන් ඒ උඩම තට්ටුවේ එක් දොඩම් ගෙඩියක් තිබුණු අතර මුළු තට්ටු සංඛ්‍යාව 3යි. ඒ අනුව මෙහි තිබෙන මුළු දොඩම් ගෙඩි සංඛ්‍යාව කීයද? උඩම තට්ටුවේ එක දොඩම් ගෙඩියක් තිබුණා නම් සමචතුරස්‍රාකාරට නම් තට්ටු තිබුණේ දෙවෙනි තට්ටුවේ තියෙන ඊට යට තට්ටුවේ තියෙන්න ඕන කීයක්ද? 4ක් නේද? ඊට යට තට්ටුවේ තිබිය යුත්තේ දෙවරක් දෙක 4යි. මෙහෙම එන්න ඕන. එක් වරක් එක 1යි, දෙවරක් දෙක 4යි, තුන් වරක් 3 9යි, හතර වරක් 4 16යි, පස් වරක් 5 25යි. එයා දිවසයෙන් එන්න ඕන. නමුත් පළවෙනි එකේ 1යි, එක් වරක් එක 1යි, ඊට යට තට්ටුවේ දෙවරක් දෙක 4යි. ඊළඟට යට තට්ටුවේ තුන් වරක් 3 9යි. එහෙනම් උත්තරය කීයක්ද ආයිත්? ඔන්න දැන් තට්ටු සංඛ්‍යාව 3යි. උඩම තට්ටුවයි දෙවෙනි තට්ටුවයි ඊට යට තට්ටුවයි. උත්තරය 14යි.
අර 11ට හදපු කොළු බට්ටට වැඩේ වැරදුනා නේද? හරි ඊළඟ 15 වෙනි එක අද අගෝස්තු මාස 2 වෙනි සෙනසුරාදා මාගේ මල්ලිගේ උපන්දිනයේ යෙදී තිබුණේ පළමු වනදාට පෙර දිනයේ මාගේ උපන්දිනයේ දෙන්නේ මාගේ මල්ලිගේ උපන්දිනයේ දින 6ක් ගිය දිනය පසු දිනය මාගේ උපන්දිනයේදී ඇත්තේ කවර දිනයකදී? අද අගෝස්තු මාස 2 වෙනි සෙනසුරාදාය මාගේ මල්ලිගේ උපන්දිනයේ යෙදී තිබුණේ පළමු දාට පෙර දිනය. අද අගෝස්තු 2 නම් පළමු දා කවද්ද? ඊයේ අගෝස්තු 1 පළමු දාට පෙර දිනේදී කියලා තියෙන්නේ පසු දිනේ කියලා තියෙන්නේ. පළමු දාට පෙර දිනේ. හරි හොයාගන්න බලන්න දැන්. අද අගෝස්තු මාස 2 වෙනි සෙනසුරාදා මගේ මල්ලිගේ උපන්දිනයේදී තිබුණේ පළමු දාට පෙර දිනේ. පළමු දා කවද්ද? ඊයේ කවද්ද? පෙරේද කවද්ද? පළමු දා කවද්ද? ඊයේ 1 සිකුරාදා නම් පෙරේදා ජුලි 31 බ්‍රහස්පතින්ද නම් පළමු දාද කවද්ද? ඒ අනුව උත්තරේ හොයාගත්තම මොකක්ද උත්තරේ වෙන්නේ? උත්තරය අඟහරුවාදා. කොල්ලට වැරදුනා නේද? උත්තරය අඟහරුවාදා. ඊළඟට එක්තරා ප්‍රදේශයක A B C D E F යන මාර්ග තුනක් වේදී ඇති අයුරු පහත රූප සටහන් වල දැක්වේ. එම මාර්ග තුන අතර කෙටිම මාර්ගය දැක්වෙන රූපය තෝරන්න. කෙටිම මාර්ගය හොයන්න. රූප ටික පැහැදිලිද පුතේ? රූප ටික පැහැදිලිද? රූප ටික පැහැදිලි නෑ වගේ මට නම් පේන්නේ. පැහැදිලි නෑ නේද? නෑ. මටත් පැහැදිලි නෑ මේකේ. නැතෝ රූප ටික පැහැදිලි නෑ. ඒක නිසා අපි මෙහෙම බලමු. මම ඒකට උදව්වක් කරන්න මෙන්න මේ විදිහට. දැන් මට ආපහු කියන්න ඕනේ නෑ. මෙන්න මේ විදිහට මම උදව්වක් කරන්නම්. හරිද? A සිට B දක්වා, C සිට D දක්වා, E සිට F දක්වා. බෝඩ් එකේ අඳින්න ගියොත් ගොඩක් වෙලා යනවා. උත්තරයට අපි ඒකට කාටවත් ලකුණු දෙන්නම්. උත්තරය පළවෙනි එකට එන්න ඕන. හරි. මෙහෙම කරමු. ඔන්න ඒක පින් ලකුණක්. හරිද? බෝනස් එකක්. මට නෑ කියන්න ඕනේ නෑ. ඒක අපහැදිලි නිසා මම ඔයකට ඔයාලට කාටවත් ලකුණු දෙනවා. මට දැන් බෝඩ් එකේ අඳින්න ගියොත් ගොඩක් වෙලා යනවා. උත්තරේ වෙන්නේ පළවෙනි එක. ඒක කවුරුත්ම පළවෙනි එකට හරි දාගන්නකෝ. පළවෙනි එක. හරි. ඒක පැහැදිලි නෑනේ. බෝඩ් එකේ රූප තුනක් අඳලා කියනත් ඔයාලට 9ට ඉවර කරන්න බැරි වෙනවා. තා පොඩි වෙලාවයි තියෙන්නේ. හරි. 17 වෙනි එකට යන්න. ඒකට ලකුණු බෝනස් එකක් කාටවත් ලැබුණා. පාඩ දක්වන්නේ පන්තියක සිසුන් කීප දෙනෙකු සුරතා සතුන්ට පියාඹන සතුන්ට හා ජලයේ වෙසෙන සතුන්ට කැමැත්ත දක්වන ආකාරයයි. මෙන්න මේ ආකාරයට.
හරිද? සුරතල් සතුන්, පියාඹන සතුන්, ජලයේ වෙසෙන සතුන්. සුරතල් සතුන්, පියාඹන සතුන්, ජලයේ වෙසෙන සතුන්. එතකොට C සහ W යෙදිය හැකි සතුන් දෙදෙනෙකු වන්නේ C ටයි W ටයි. C සහ W සඳහා යෙදිය හැකි C සහ W සඳහා යෙදිය හැකි සතුන් දෙදෙනෙකු වන්නේ C දක්වා යෙදෙන්න පුළුවන් කවුද? සුරතලෙක් වෙන්න ඕන. W සඳහා යොදන්න පුළුවන් එක සුරතලෙක් වෙන්නත් ඕන, පියාඹන සතෙක් වෙන්නත් ඕන. මෙන්න මේ බලු පැටව දෙතුන් දෙනෙක් ඉන්නවා මෙන්න මෙතන බලු පැටව දෙතුන් දෙනෙක්. මේගොල්ලන්ට කියන්න වෙන්නේ පැටව විතරක් නෙමෙයි අම්මලා තාත්තලාත් එවැනි කට්ටිය වගේ. ඒක නිසා මට කරදර කරන්න එපා ඉක්මනට කරගෙන යන්නේ. C කියන්නේ C කියන සතා සුරතලෙක් සුරතල් සතෙක් විය යුතුයි. W කියන සතා සුරතල් සතෙක් වගේම පියාඹන සතෙක් වෙන්නත් ඕන. එහෙනම් කවුද උත්තරේ වෙන්නේ? හරි හොයාගත්තද? හොඳයි. උත්තරේ වෙන්නේ බලලා සහ ඉරවා. අපි ඊළඟට යම් හරි මෙම රූප සටහනේ තිබෙන ත්‍රිකෝණ සහ වෘත්ත සංඛ්‍යාව එකතුව කීයද? දනිදු සස්නුල ඔයාට නිදිමත නම් ඔයා ගිහලා නිදාගන්න. අපිට වද නොදී මෙම රූප සටහනේ තිබෙන ත්‍රිකෝණ සහ වෘත්ත සංඛ්‍යාව එකතුව කීයද කියලා අහනවා. ත්‍රිකෝණ සංඛ්‍යාවයි වෘත්ත සංඛ්‍යාවයි. හැබැයි වෘත්තයක් මත තියෙන ත්‍රිකෝණයක් වෘත්තයක් මත පිහිටන ත්‍රිකෝණයක් මොන ආකාරයකද සිදුවිය යුත්තේ කියලා අපි දැනගන්න ඕන. හරිද? ඒක ත්‍රිකෝණයක්ද නැද්ද කියන එක. සමහරලාට වෘත්තයේ තියෙන රේඛාව මත නම් තියෙන්නේ එය ත්‍රිකෝණයක් නෙමෙයි. වෘත්තයේ මතට රේඛාවක් ඇඳලා නම් මේක ත්‍රිකෝණයක්. හොඳයි. මෙම රූප සටහනේ තිබෙන ත්‍රිකෝණ සහ වෘත්ත සංඛ්‍යාව එකතුව කීයද? ත්‍රිකෝණ සහ වෘත්ත සංඛ්‍යාව එකතුව. නදින්සා මෙන්න මේ මෝඩ ළමයි මේ මෝඩ හරක් පැටව ටික ගෙනහිල්ලා නිදි කරන්න කිරන් බිනල් මෙන්න මේ අම්මලව මේ ළමයි ටික අරගෙන යන්න. බිනල් කිරන් මේ ළමයි මේ පාඩම් වලට සම්බන්ධ නොවනට කමක් නැහැ. දන්නවනේ මම පන්තියේදී ඔයාලට එවැනි වෙලාවල කරන දේවල්. හරි. එතකොට උත්තරේ වෙන්නේ කීයද? උත්තරේ 6යි. මෙතන ත්‍රිකෝණ සංඛ්‍යාව කීයද වෙන්න ඕන? ත්‍රිකෝණ සංඛ්‍යාව වෙන්නේ මෙන්න මේ ත්‍රිකෝණ සංඛ්‍යාව කියන්නේ අර වෘත්තයේ මත තියෙන ත්‍රිකෝණ සංඛ්‍යාව ගන්නවද නැහැ. එතකොට වෘත්ත සංඛ්‍යාව කීයද වෙන්නේ? 1යි 2යි 3යි 1යි 2යි. එතකොට ත්‍රිකෝණ සංඛ්‍යාව 4ක් වෙනවා. මෙතන වෘත්තයේ මත තිබුණත් ඒ රේඛාවක් මත පිටලා තියෙන නිසා ගන්න පුළුවන්. එතකොට උත්තරය 6යි. හරි. ඊළඟට පාත රූප සටහනේ දැක්වෙන්නේ සෙන්ටිමීටර 4ක් හා සෙන්ටිමීටර 3ක් දිග හා පළල හා සෙන්ටිමීටර 3ක් උස ගණකයකි. එම ගණක වටා ගණකයේ වටා තීන්ත ගා කියලා එන්න ඕන. තීන්ත හා නෙමෙයි තීන්ත ගා සෙන්ටිමීටර 1ක් දිග සෙන්ටිමීටර 1ක් දිග පළල හා උස ඇති කුඩා ගණක වලට කැපුවේ නම්. හරි. බලා ගන්න හොඳට මම ආපහු පෙන්නනවා. කැපුවේ නම් දෙපැත්තක් පමණක් තීන්ත ගෑවුණු කැබලි ගාන කීයද? දෙපැත්තක් පමණක් තීන්ත ගෑවුණු කැබලි. දෙපැත්තක් පමණක් තීන්ත ගෑවුණු කැබලි.
උඩම තට්ටුවේ දෙපැත්තක් තීන්ත ගෑවුණු කැබලි තියෙනවා 1යි 2යි 3යි 4යි 5යි 6ක්. උඩම තට්ටුවේ 6ක් තියෙනවා. එහෙනම් යටම තට්ටුවෙත් 6ක් විය යුතුයි. එහෙනම් මැද තට්ටුව වල තියෙනවා 4ක්. උඩ තට්ටුවේ 6යි යට තට්ටුවේ 6යි මැද තට්ටුවේ 4යි. ඔන්න ගණන් හදා ගන්නකෝ. 6යි 6යි 4යි. උත්තරේ වෙන්න ඕන මොකද්ද? උත්තරය 16යි. 6යි 6යි 12යි 12යි 4යි 16යි. කිසිම පැත්තක තීන්ත නොගෑවුණු කැබලි ගාන කීයද? ඔන්න බලන්න ආපහු. කිසිම පැත්තක තීන්ත නොගෑවුණු කැබලි ගාන හොයන්න නම් මැද තට්ටුවේ තියෙන මැදම කෑලි විතරයි ගන්න ඕන. මැදම තට්ටුවේ තියෙන කෑලි ප්‍රමාණයක් විතරයි එන්න ඕන බලන්න. උඩම තට්ටුවේ සියල්ලම අයින් කරන්න, යටම තට්ටුවේ සියල්ලම අයින් කරන්න. අර මැද තට්ටුවේ ආවම වටේ තියෙන ඔක්කොම අයින් කරාම කෑලි කීයක් එකතු වෙනවද? උත්තරේ හොයාගත්තද? උත්තරේ කීයද? උත්තරය 2යි. හරි. 21 එක්තරා අධික අවුරුද්දක පෙබරවාරි 15 වනදා ඉරිදා දිනයක් නම් එම වර්ෂයේ මාර්තු 25 දින දක්වා යෙදී ඇති ඉරිදා දින සංඛ්‍යාව වන්නේ කීයද? එක්තරා අධික අවුරුද්දක පෙබරවාරි 15 වනදා ඉරිදා දිනයක් නම් එම වර්ෂයේ මාර්තු 15ද 25 15 වන දින දක්වා යෙදී ඇති ඉරිදා සංඛ්‍යාව පෙබරවාරි 15 ඉරිදා දිනයක් නම් ඉස්සරහට ගණන් කරගෙන එන්න 15 ඉඳලා 15න් 7ක් අඩු කරන්න 1න් 7ක් අඩු කරන්න 1න් 7ක් අඩු කරන්න ඒ විදිහට හදාගෙන එන්න වෙලාව ඇතිද මදිද ඊට පස්සේ එතන ඉඳලා මාර්තු පෙබරවාරි 15 ඉඳලා ආපස්සට යන්න උත්තරේ වෙන්නේ කීයද 5යි දැනට නිදිමත කට්ටිය කියලා නිදා ගන්න අද ටිකක් පරක් වුණා අද අභ්‍යාසයක් ටිකක් අමාරුයි තුන්වෙනි අභ්‍යාසනේ මේ යන්නේ තුන්වෙනි අභ්‍යාසය ඒක නිසා ටිකක් මහන්සි ඇති ඒත් මේක වෙන දවසකට තියන්න බෑ ඔයාලා බලා ගන්න මාළඟ රුපියල් 23ක රුපියල් 23ක මුදලක් රුපියල් 10 රුපියල් 5 රුපියල් 2 කාසි වලින් තිබේ ඒ අනුව මාළඟ ඇති රුපියල් 2 කාසි ගන්න කීයද රුපියල් 23ක මුදලක් රුපියල් 10 රුපියල් 5 රුපියල් 2 කාසි වලින් තිබේ. මා ළඟ ඇති රුපියල් 2 කාසි ගාන කීයද? උත්තරය 4යි. 2 කාසි 4ක් විය යුතුයි. විසිතුන ටැංකියක ජලය ලීටර් 500ක් අල්වනු ලැබේ. එම ටැංකිය මෙන් 8 ගුණයක් විශාල ටැංකියක ටැංකියට අල්වනු ලබන ජලය ප්‍රමාණය කොපමණද? විනාඩි 5යි. මෙහි 25 වෙනි ගාන දක්වා සාකච්ඡා කරලා ඉතුරු ටික අපි සෙනසුරාදා විභාගයෙන් පස්සේ අපි සාකච්ඡා කරන්න පුළුවන්. 9ට අවසන් කරන නිසා. මොකද ඉතුරු ටික අමාරුයි ටිකක් ගණන් ටිකක් වැඩි නිසා. ටැංකියක ජලය ලීටර් 500ක් අල්ලන ලැබේ. එම ටැංකිය මෙන් 8 ගුණයක් විශාල ටැංකියකට අල්ලන ලබන ජලයේ ප්‍රමාණය කොච්චරද? 500 වටක් කීයද? ලීටර් 4000යි. දෙවෙනි උත්තරය. 24 වෙනි එකට යන්. කොටුවේ සඳහන් වන්නේ රහස් සංකේත කීපයක් සහ ඊට අදාළ සිංහල වචනය එය තේරුම්ගෙන පහත ප්‍රශ්න වලට පිළිතුරු ලියන්න. හොයාගත්තද? සුබ ප්‍රාර්ථනයක් පිළිබඳ දැක්වෙන ප්‍රකාශය මොකක්ද? අමාරුයි නේද? අර කාපව බලන්න ඕනනේ. උත්තරේ වෙන්නේ මොකක්ද? දෙවෙනි එක. අවශ්‍යතාවය පිළිබඳ විමසා බැලීමක් සඳහන් ප්‍රකාශය දැක්වෙන පිළිතුර වන්නේ.
උත්තරය 2. හොඳයි. 25න් අද අපි නවත්තනවා. මොකද 9යි අපිට මේ ටික කරන්න ගියොත් 9:30 වෙනවා. ඒක නිසා මෙහි ඉතිරි කොටස ප්‍රශ්න 15ක් තියෙනවා. ප්‍රශ්න 15ට ලකුණු ලබා දෙන්නේ ඊළඟට 9ට අපි අද අවසන් කරනවනේ. අපිට 9ට අවසන් කරනවා. ප්‍රශ්න 25ක් අපි කරා. 25න් බලලා ඉතුරු 15 තියෙනවා. 15 මම ඔයාලට ඊළඟ දවසේ කරනවා. ලකුණු 25න් ලකුණු දාගෙන යන්න. හරි. දැන් මට කියන්න ලකුණු 25න් ලකුණු 25ම තියෙන කට්ටිය. ඉතුරු 15 මම ඊළඟ දවසේ දෙන්න. බලන්න 25න් 25ම තියෙන කට්ටිය. අද අපි පරක්කු වෙලා පටන් ගත්තේ නැති වුණා නම් අපිට අවසානයේ ඔක්කොම ඉවර කරනවා. නමුත් 25යි අපිට ඔක්කොම කරන්න බෑ. 9 වුණානේ දැන්. අද අනිත් එක අත දාගත්ත ගණිත ගැටලු ටික අමාරුයි. ඉතුරු 15ත් අමාරු ගණන් ගැටලු ටිකක්. 9:00 වෙනකන් ඔයාලා තියාගන්න අමාරුයි. 24ක් කො 24ක් විසිතුනක් 22ක් 21ක් 20ක් 19ක් 18ක් 17ක් 16ක් 17ක් 16ක් 15ක් ඒ ඇති 15ට අඩු කට්ටිය මේන් කියලා තුස්සයි. හරි පුතේ දැන් හොඳින් අහගන්න මට මම ඔයාලට කතා කරන්නත් දෙනවා.